समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स समनाति वो भिक्खवे जनो संजानाति तुम्मे च पनके तुम्मे च पुट्टा समना समनं हाति पतिजानात ते संगो भिक्खवे एवं समज्ञानं सतं एवं पतिज्ञानं सतं ये धम्मा समन करना च ब्राह्मण करना च ते धम्मे समादाय वत्ति सामाति श्रद्धावंत पिनवत्नी बौद्ध रूपवाणी उससे विकासने करेन मे सद्धर्म देशनाव श्रवणे किरीमटයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සෝදානම්ව සිටින්නේ. අද මේ පින්නතුන් බොහොම ධාර්මිකව හරි හම්බ කරගත්තු ධනෙන් කොටසක් ධර්ම දානමේ පින්කම සඳහා පින් කරලා ස්තුතියක්වත් බලාපොරොත්තු නොවි. හුදෙක් හැමදෙනාටම ධර්මාබෝධයේ පිණිසමයි මේ පින්කම සිද්ධ කරන්නේ. කවුරු හරි කෙනෙක් අකුසලයෙන් මිදලා කුසලයේ යෙදුනා නම් අපිට ඇති. කවුරු හරි කෙනෙක් පවෙන් අහක් වෙලා පිනෙහි යෙදුනා නම් අපිට ඇති කියන නිස්සරණ අධ්‍යාසයෙන් ඒ සිටිවිල්ලම මූලික කරගෙනයි මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ පින්නතුන් බාරගත්තේ. ඒකයි මතක් කළේ මේ පින්කම සිද්ධ කරලා පින්නතුන් ස්තුතියක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. අද ධර්මානුශාසනාවෙහි මාතෘකාව මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ මූල පණ්ණාසකේ මහා යමක වර්ගයේ සඳහන් වන මහා අස්සපුර සූත්‍ර දේශනාව. මහා අස්සපුර සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කළේ අස්සපුර කියන නගරයේ ඉඳගෙන. ඒ නිසා මේ සූත්‍රයට අස්සපුර සූත්‍රය කියලා දේශනා කළේ. නම් තිබ්බේ. මේ අස්සපුර නගරය චේතිය රට උපචාර කියන රජුරුවන්ගේ දෙවෙනි පුත්‍රයා විසින් නිර්මාණය කරපු නගරයක්. මේ නගරය නිර්මාණය කරනකොට මේ පුතා කල්පනා කළා සුදු අස්සෙක් ඉන්න තැනක් හොයාගත්තොත් විතරයි මම නගරයක් නිර්මාණය කරන්න කියලා. මේ පුත්‍රයා සුදු අස්සෙක් හොයාගෙන ගියා. සුදු අස්සෙක් හම්බ වුණා. ඒ සුදු අස්සයා හිටපු තැන මැදි කරලා ඊට වටා බොහෝම ලස්සන නගරයක් නිර්මාණය කළා. ඒ නිසා සුදු අස්සෙක් තෝරාගෙන නිර්මාණය කරගත්තු නගරයක් නිසා මේ නගරයට අස්සපුර නගරය කියලා නම් තිබ්බා.
බුදුරජාණන් වහන්සේ දවසක් මේ අස්සපුර කියන නගරයට වැඩම කළා. වැඩම කරලා භික්ෂුන් වහන්සේලාට මතක් කරනවා මහණෙනි මිනිස්සු නුඹලාගෙන් අහනවා නුඹලා කවුද කියලා. එතකොට නුඹලා කියනවා අපි ශ්‍රමණයෝ කියලා. ශ්‍රමණිය කියනකොටම මිනිස්සුන්ට භාග්‍යවතුන් වහන්සේත් මතක් වෙනවා. එතකොට මේ ශාක්‍ය පුත්‍රයන්න් වහන්සේගේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පුත්‍රත්නයෝ නේද මේ කියලා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා නේද කියලා. ඒ විතරක් නෙවෙයි මහණෙනි මේ අස්සපුර නගරේ මිනිස්සු හේනෙදි කුඹුරේදි ගෙදරදී උදේ පාන්දර අවදි වෙච්ච ගමන් රෑ නින්දට යන්න කලින් හැම දිනම කතා කරන්නේ සංඝයාගේ ගුණ. මේ සංඝයාගේ ගුණයි මිනිස්සු කතා කරන්නේ. එතකොට නුඹලා බලන්න ඕනේ මේ කතා කරන මිනිස්සු කතා කරන ගුණ Taman ළඟ තියෙනවද කියලා. දැන් මිනිස්සුත් අහනවා ඔබ වහන්සේලා කවුද කියලා. එතකොට නුඹලා කියනවා මහණනි අපි තමයි ශ්‍රමණයෝ කියලා. ශ්‍රමණයෝ කියලා ප්‍රතිඥා දුන්නට නුඹලා ළඟ ශ්‍රමණ ධර්ම තියෙනවාද කියලා කල්පනා කරලා බලන්න කිව්වා. අන්න ඒ අවස්ථාවේ තමයි බුදුහාමුදුරුවෝ මේ ලස්සන දේශනාව පින්නතුනි පංච නීවරණ ධර්මයන් දක්වා බොහෝම ලස්සනට මේ දේශනාව බුදුහාමුදුරුවෝ අරගෙන යනවා. බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට මතක් කරන මහණෙනි භික්ෂුවක් වුණාම නුඹලා හිතනවා ඇති එක තැනකින් මේක නතර වුණාම ඒ භික්ෂුත්වය සම්පූර්ණයි කියලා. ඒ කියන්නේ සමහර වෙලාවට නුඹලා හිතන වෙති මහණෙනි ලැජ්ජ බය දෙක තිබුණාම ඇති භික්ෂුවක් වෙන්න ශ්‍රමණෙක් වෙන්න අනිත් මොකුත් ඕනේ නැහැ කියලා. ලැජ්ජ බය දෙකෙන් විතරක් ශ්‍රමණෙක් වෙන්නේ නැහැ. මෙතන ලැජ්ජා බය කියලා කියන්නේ පවට තියෙන ලැජ්ජාවයි පවට තියෙන බයයි. ලැජ්ජාව ඇති වෙන්නේ Taman හේතු කොටගෙනයි. බය ඇති වෙන්නේ බාහිර ලෝකේ හේතු කොටගෙනයි. ඇයි Taman බරදක් කළාට පස්සේ ලෝකයා මට අපවාද කරයි. දොස් කියයි බණී කියලා සිතවිල්ලක් ඇති වෙනවා. ඒක බුදුහාමුදුරු දේශනා කළා අත්තානුවාද භය, පරානුවාද භය, දණ්ඩ බය, දුක්ගති බය. අත්තානුවාද බය ඒ කියන්නේ මේ මම මේ වරද කළාට පස්සේ මට මේක හොඳ නෑ. ඒ කියන්නේ මගේ පවුලේ උදවියට මේක හොඳ නෑ. මං විතරක් නෙවෙයි මේකෙන් දොස් අහන්නේ මේකෙන් බය වෙන්නේ අනිත් අයත් බය වෙනවා. පරානුවාද බය ඒ වගේම සමහරු වැරදක් කළාට පස්සේ බය වෙනවා අනුන් මට දොස් නගයි කියලා බය වෙනවා. දණ්ඩ බය ලෝකයා මට දඬුවම් කරයි කියලා බය වෙනවා. දුක්ගති බය ඒ මොනව නැතත් මේ වරදින් මට මොන බයද ඇති වෙන්නේ? දුක්ගති බය. දුගති යන්න සිද්ධ වෙයි කියලා බයක් ඇති වෙනවා. එතකොට ලැජ්ජාව ඇති වෙන්නේ Taman තුලයි. ඔත්තප්පේ එහෙම නැත්තම් බය ඇති වෙන්නේ බාහිර ලෝකයෙන්. ඒ නිසා මහණෙනි මේ හිරි ඔතප් ලැජ්ජා බය දෙක තියෙන තාක්කල් විතරයි මේ ලෝකෙ මිනිස්සුන්ගේ ගුණධර්ම රැඳී පවතින්නේ. නැත්තම් මිනිස්සු ත්‍රිසන්නු ගානටම වැටෙනවා. බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ ලැජ්ජ බය දෙක බුදුහාමුදුරුවෝ ලෝකපාලක ධර්මයක් ඇටියට දේශනා කළා. මේ ලෝකයේ සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ ලැජ්ජාවයි බයයි. නීතියයි දහමයි තියෙනකන් මේ මිනිස්සු හොඳයි. නීතියයි දහමයි මේ දෙක නැත්තම් මිනිස්සුත් ත්‍රිසං ලෝකේ සත්වයන් ගන්නට වැටෙනවා. ත්‍රිසං ලෝකේ නීතියක් නැහැ. ත්‍රිසං ලෝකේ දහමක් නැහැ. ඒ දහම නැති වුණත් නීතිය නැති වුණත් ත්‍රිසං ලෝකේ යන්තම් හරි හික්මීමක් තියෙනවා. නමුත් මනුස්ස ලෝකේ මේ ලැජ්ජ බය දෙක නැත්තම් බුදුහාඳුරු දේශනා කරන්නේ මේ ලෝකපාලක ධර්ම දෙක නැත්තම් මිනිස්සු වැටෙන්නේ ඒ ගන්නට නැද්ද? නීතියයි දහමයි තියෙනකන් මිනිස්සු ඒකට බය ජීවත් වෙනවා. එහෙම නැත්තම් මිනිස්සු ඒ ගන්නට වැටෙනවා. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළා නුඹලා හිතන වෙති ලැජ්ජ බය දෙක තිබුණාම ඇති
එතනින් මහානකම ආරක්ෂා වෙනවා කියලා කවදාවත් එහෙම හිතන්න එපා කිව්වා. ඒ වගේමයි බුදුහාමුදුරුවෝ හිරි කියලා සූත්‍රයක් දේශනා කරනවා. ඒ සූත්‍රයේදී දේවතාවෙක් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, බුදුහාමුදුරුවනේ අස්සයෙකුට කසපාරවල් ගහනවා. ඒ අස්සයෙකුට කසපාරවල් ගහනකොට ඒ අස්සය හැම කසපාරක්ම ඉවසනවා. ඒ වගේ බුදුහාමුදුරුවනේ ඉවසනවා, ඒ වගේම හැම කසපාරක්ම ඒ අස්සය වළක්වනවා. ඒ උගේ ආරක්ෂාවට. ඒ වගේ බුදුහාමුදුරුවනේ ලැජ්ජා බය හේතුවෙන් මේ ලෝකේ පව් දුරලන යම්කිසි පුරුෂයෙක් ඉන්නවද කියලා ඇහුවා. බුදුහාමුදුරු දේශනා කළා මේ ලෝකේ පාපය නොකොට ඉන් වැළකීලා යම්කිසි කෙනෙක් කටයුතු කරනවා නම් මේ ලෝකේ ඒක බොහොම සුළු පිරිසක් විතරයි කිව්වා. හැම අස්සයෙකුටම කසපාරක් වළක්වන්න බෑ. හැම අස්සයෙකුටම ගහන හැම පාරකින් බේරෙන්නත් බෑ. ඒ වගේ තමයි ලැජ්ජ බය දෙකෙන් මේ ලෝකේ බය වෙලා ඉන්නව නම් යම් කිසි කෙනෙක් ඒ ඉන්නේ බොහොම සුළු පිරිසක් විතරයි කිව්වා. ඒ වගේම බුදුහාමුදුරු දේශනා කරනවා තව සූත්‍රයකදී හිරොත්තප්ප කියන සූත්‍රයේදී මහණෙනි ලැජ්ජ බය නැති වෙනකොට ඉන්ද්‍රිය සංවරය නැති වෙනවා. ඉන්ද්‍රිය සංවරය නැති වෙනකොට එතන සීලය නැති වෙනවා. සීලය නැති වෙනකොට සමාධිය නැති වෙනවා. සමාධිය නැති වෙනකොට ප්‍රඥාව කොහෙත් නැති වෙන්නේ නැහැ. එතකොට ලැජ්ජාවිනුයි භයනුයි තමයි මේක ආරම්භ වෙන්නේ. එතනින් තමයි ඥාන දර්ශනය දක්වා මේ ගමන් මඟ යන්න පුළුවන්කම තියෙන්නේ. බුදුහාමුදුරේ ඒකට බොහොම ලස්සන උපමාවක් කියනවා. මහණෙනි යම්කිසි ගසක් තියෙනවා. ඒ ගසේ පතුරු ඒ කියන්නේ ගහේ පොත්ත හරි නෑ. එළය හරි නෑ. කොළ මලානික වෙලා. එතකොට මහණෙනි මේ ටික තියෙනකොට අරටුවක් නැති වෙනකොට ඒ ගහ ਸਰව සම්පූර්ණ ගහක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ කිව්වා. අන්න ඒ වගේ තමයි ලැජ්ජ බය දෙක නැති වෙනකොට ලැජ්ජ බය දෙක පිරිහී ගියාට පස්සේ හරියට පොත්ත හරි නැති කොළ හරි නැති එලයක් නැති අරටුවක් නැති ගහක් වගේ මිනිස්සුත් නිකන් දි รา ගිය ස්වභාවයටපත් වෙනවා කිව්වා. ඔව්. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මතක් කරනවා මහණෙනි මේ ලැජ්ජ බය දෙක පවට ඇති කරගෙන ඒ වගේම කටයුතු කරනකොට නුඹලා හිතන්න එපා යක් හදලා මේ අම්මා මැරුණා. චිතකයක් හදලා මිනිස්සු මේ අම්මව ගෙන තිබ්බා. ආදාහනය කළා. සියලු දේම දැවුණා. නමුත් මතකයිද කුසේ හිටිය දරුවා දැවුනේ නැහැ. මිනිස්සු ගිනි තියලා ගියා. ගිනි තියලා ගිහිල්ලා මිනිස්සු ආපහු ආව මේ චිතකේ බලන්න. අඟුරුමින් දිලිසෙමින් ලස්සන දරුවෙක් හිටිය මේ අඟුරු උඩ. පින අම්මා පිච්චුවට බඩේ හිටපු දරුව පිච්චුනේ නැහැ. මිනිස්සු කලේ මොකක්ද ආපහු ගිනි අඟුරු වලින් වහලා මේ දරුවට ඒ කියන්නේ මේ මස්වැදල්ලට ගිනි තිබ්බා. දෙවෙනි පාරක්. තාම පිච්චිලා නැහැනේ කියලා. ඒත් පිච්චුනේ නැහැ. අන්තිමට මිනිස්සු කෝටු වලින් ඇන්නා. අයින්කොට මේ දරුවගේ ඇහි කොට්ටක් වැදුනා. මිනිස්සු වෙනපු කෝටු වලින්. පින බේරුණා. බේරිලා අන්තිමට ගොම රජ කෙනෙක් තමයි මේ දරුවා හදාගත්තේ. මෙයාගේ නම තිබ්බේ සංකිච්ච කියලා. සංකිච්ච කියලා කියන්නේ ඇසක් අන්ධ වෙච්ච නිසා තමයි සංකිච්ච කියලා කිව්වේ. නිකන් දෙවේ සංකිච්ච සාමණේරයන් වහන්සේ බවට පත් වුණා. සංකිච්ච සාමණේරයන් වහන්සේ බවට පත් වුණා. මේ ශාසනයේ අන්තිමට නිකන් නෙවෙයි සංකිච්ච මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මේ බලන්නකෝ අච්චර දෙපාරක් දවලක් පිච්චුන් නැතිකොට ඒ පින නිසා මේ දරුවා ඉතුරු වුණා. ඔව් විදසුන් වඩලා රහත් භාවය ලබාගෙන මගපල අවබෝධ කරගෙන නිවන් දැක්කනේ. ඔව් පින. ඒ කියන්නේ සමහර වෙලාවට පින්නතුනි සුනාමියේදී වුණත් සමහරු පොල් ගහේ කරටියට ගිහිල්ලා බේරුණා. ඔව් එච්චර තිබිලත් බේරුණා. ඉතින් මේ දරුවා දෙපාරක් දවලත් ඒ විදියට ජීවිතේ බේරුණේ මොකුත් නිසා නෙවෙයි පෙර සසරේ පින් තිබුණු නිසා.
බුදුහාමුදුරුවෝ මතක් කරනවා මහණෙනි නුඹලාට සසර ගොඩක් පින් තියෙන්න පුළුවන්. ඒ පින මතු කරගන්න. ලැජ්ජ බය දෙක තිබුණ කියලා මහානකම සම්පූර්ණ වෙන්නේ නෑ. මේ අපිට භික්ෂුන් වහන්සේලාට දේශනා කළාට ඔයත්තන්ටත් මේවා හොඳයි. ඒක ලැජ්ජ බය දෙකෙන් විතරක් මේක ගිහි ජීවිතේවත් මහානකමවත් සම්පූර්ණ වෙන්නේ නෑ. පින්නතුන්ට මතක ඇති බුදුහාමුදුරුවෝ කසී භාරද්වාජ සූත්‍රයේ දේශනා කළා නගුලයි වියගහයි මේ දෙක එකට හරියට බැන්දොත් හොඳට කුඹුර සීසා ගන්න පුළුවන්. නගුලයි වියගහයි. වියගහ මතකයිනේ. ඕ. එතකොට වියගහ උඩ තියලා බඳින දණ්ඩක් තියෙන්නේ. ඒ දණ්ඩ හොඳට ගැට ගන්න ඕනේ. හොඳට ගැට ගැහුවොත් තමයි ලිහිල් වෙන්නේ නැතුව, ජරබර ගන්න නැතුව හොඳට කුඹුර සීසා ගන්න පුළුවන්. නැත්තම් කොයි වෙලාවෙත් අර ගැට ගහ ගහ තමයි ඉන්න වෙන්නේ. ඒ වගේ බුදුහාමුදුරු දේශනා කරනවා ගොවියට පුළුවන් වියගහයි නගුලයි දෙක එකට හොඳට බැන්දොත් කිසිම කරදරයක් නැතුව කුඹුර සීසා ගන්න පුළුවන්. ඒ වගේ තමයි මහණෙනි ලැජ්ජ බය දෙක තියෙනම නම් මේ මහානකම අඩක් හරි සම්පූර්ණ කරගන්න පුළුවන්. කොච්චර ලස්සනයිද? ඉතින් මෙතනින් නවතින්න එපා. ලැජ්ජ බය දෙක තිබුණා කියලා එතනින් මහානකම හොඳයි කියලා හිතන්න එපා. ඊට පස්සේ නුඹලා කල්පනා කරන්න ඕනේ කාය සමාචාර, වචී සමාචාර සහ මනෝ සමාචාර හොඳයිද කියලා. ඒ කියන්නේ කයින් සිදුවෙන වැරදි තියෙනවනේ මොනවද? ප්‍රාණඝාතය, අදත්තාදානීය, කාම මිත්‍යාචාරය. අන්න ඒව සිද්ධ වෙන්නේ නැද්ද කියලා බලන්න ඕනේ. එයින් විතරක් නවතින්න එපා. හිතන්න එපා එතනින් මහානකම සම්පූර්ණයි කියලා. හිතන්න ඕනේ වචී සමාචාර සම්පූර්ණයිද කියලා. මොනවද? මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප, අල්ලාප සල්ලාප. අල්ලාප සල්ලාප කියන්නේ මේ ලෝකෙට වැඩකට නැති කතාව. ඒ කතාවෙන් Tamanට වැඩකුත් නැහැ, අනුන්ට වැඩකුත් නැහැ. බුදුහාමුදුරු දේශනා කළ රැස් වෙච්ච වෙලාවට කතා කරන දෙයක් නැත්තම් මහණෙනි සම්නිපතිතානං වෝ භික්කවේ දයං කරණීයං අරියවා තුන්හි භාවෝ. රැස් වෙච්ච වෙලාවට එක්කෝ දැහැමි කතාවක් කරන්න නැත්තම් ආර්ය තුෂ්ණීම් භාවයේ පවත්වන්න. දැහැමි කතාවක් කරන්න ආර්ය තුෂ්ණීම් භාවයේ පවත්වන්න. එතන කියන්නේ මේ නිකන් බලන් ඉන්න එක නෙවෙයි. ත්‍රිසං සත්තුත් බලාගත්වත් ඔහි බලන් ඉන්නවා. නිකන් බලන් ඉන්න එක නෙවෙයි. එතන කියන්නේ මේක මට අදාළ නැති කතාවක්. මේක කෙලස් වැඩෙන කතාවක් කියලා කරුණාකර මහණෙනි එතනින් අයින් වෙන්න කිව්වා. කොච්චර ලස්සනයිද? ඊට පස්සේ මනෝ සමාචාර. මනෝ සමාචාර කියලා කියන්නේ අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. අවිද්‍යාව කියලා කියන්නේ දැඩි ලෝභය. ව්‍යාපාද කියලා කියන්නේ තරහව, මිච්ඡා දිට්ඨි කියලා කියන්නේ වැරදි දෘෂ්ටි අදහස් සිත්තේ තබාගෙන තමන් බුදුරජාණන් වහන්සේගේ මඟ නෙවෙයි අනුගමනය කරන්නේ, තමන් දෘෂ්ටියක් ඔළුවට දාගෙන ඒකෙන් ඉස්සරහට යන්න හදනවා. එතකොට බුදුහාමුදුරු දේශනා කරනවා කවදාවත් එයාට ඉදිරියට යන්න බෑ. ඇයි? තථාගතයන් වහන්සේ දේශනා කළ මඟ නෙවෙයි, එයාට තෝරගත්තු මඟක් තියෙනවනේ, ලේසි පහසු මඟක්. ආන්න එක තමයි මේ පුජ්‍යල යන්නේ කිව්වා. එතකොට නුඹලා හිතන්න එපා කාය සමාචාරය හොඳයි, වචී සමාචාරය හොඳයි, මනෝ සමාචාරය හොඳයි කියලා. එතනින් හිතන්න එපා කෝවා දැම්මගේ මහානකම සම්පූර්ණයි කියලා. දැන් මේ දේශනාව මුල මතකයිනේ. අස්සපුර නගරේ මිනිස්සු කතා කරන අහනවා ඔබ වහන්සේලා කවුද කියලා. එතකොට භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා අපි තමයි ශ්‍රමණයෝ. නුඹලා ශ්‍රමණයෝ කිව්වට මහන්නේ හිතන්න ශ්‍රමණ ධර්ම නුඹලා ළඟ තියෙනවද කියලා. මොකෙන්ද ශ්‍රමණයෝ කියන්නේ? ලැජ්ජ බය දෙක තියෙනවයි කිව්වා. මේ ලැජ්ජ බය දෙක තිබුණයි කියලා ඒකද මහානකම කියන්නේ? ඒක නෙවෙයි කිව්වා. කාය සමාචාර, වචී සමාචාර, මනෝ සමාචාර සම්පූර්ණයි. ඒකත් නෙවෙයි මහානකම සම්පූර්ණයි කියන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා ඉන්ද්‍රිය සංවරය තියෙනවද කියලා බලන්න කිව්වා. ඉන්ද්‍රිය සංවරය මොනවද? ඇසත්, කනත්, නාසයත්, දිවත්, ශරීරයත්, මනසත්. මෙන්න මේ ඉන්ද්‍රියන් සංවරයිද කියලා බලන්න. ඉන්ද්‍රියන් සංවරයි නම් ඒකයි මහානකම කියලා එතනින් නතර වෙන්නත් එපා. ඒක මහානකම නෙවෙයි. ඉන්ද්‍රිය සංවරය මහානකම නෙවෙයි. බුදුහාමුදුරුවෝ වරක දේශනා කරනවා මහණෙනි
මේ කාමයන් සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ කෙලෙස් ධර්ම සම්පූර්ණයෙන් නැති වෙන තාක් කල් මම කවදාවත් ලෝකෙට කිව්වේ නැහැ කො බුදු වුණා කියලා. යම් දවසක මට වැටහුණාද සියලුම ක්ලේශයන් මගේ හිතින් අහවර වෙලා තියෙන්නේ කියලා ආන් එදාට තමයි මම ලෝකෙට කිව්වේ මම බුදු වුණා කියලා. දැන් පින්නතුනි රහතන් වහන්සේ සියලු කෙලෙස් නැසලා පිරිනිවන් පානවා. බුදුහාමුදුරුවෝ සියලු කෙලෙස් නැසලා පිරිනිවන් පානවා. දෙන්නටම අරහන් ගුණේ යදන්න පුළුවන් ද බැරිද? දැන් බුදුහාමුදුරුවෝ කෙලෙස් සතුරන් නැසූ හේින්ද රහසෙන්වත් පවු නොකරපු හේින්ද දෙවි මිනිසුන්ගේ පූජා ලැබීමට සුදුසු වනසෙින්ද අරහන් නම් බුදුහාමුදුරුවන්ටත් තියෙනවා. බුදුහාමුදුරුවෝ සියලු කෙලෙස් නැසලා පිරිනිවන් පානවා. රහතන් වහන්සේ සියලු කෙලෙස් නැසලා පිරිනිවන් පානවා. මේ දෙන්නම කරන්නේ එකම ක්‍රියාව. දැන් මේ අහන්නේ බුදුහාමුදුරුවන්ට තියෙන අරහන් ගුණේ රහතන් වහන්සේ හා සම කරන්න පුළුවන්ද බැරිද? බෑ. ඇයි? රහතන් වහන්සේ කෙලෙස් නැතුවට රහතන් වහන්සේට සසර පුරුදු තියෙනවා. බුදුරජාණන් වහන්සේ කෙලෙස් නැති කරනකොට බුදුහාමුදුරුවන්ට කිසිම සාංශාරික පුරුද්දක් නැහැ. එක උදාහරණයක් කියන්නම් පින්නතුන් දන්න පිළින්දි වච්චි මහරහතන් වහන්සේ එක ආත්ම භාවයක වසල කුලයක බෙදලා හිටියා. ඒ කියන්නේ දුවනේ භික්ෂුවක් ඉන්නවා මේ භික්ෂුව කතා කරන්නේ වසල භාවයෙන්නේ. බුදුහාමුදුරු කලබල වුණේ නැහැ. බුදුහාමුදුරු බැලුවා මේ පිළින්දි වච්චි මහරහතන් වහන්සේගේ අතීතය කොහොමද කියලා බලනකොට වසල කුලයක ඉපදලා ඉඳලා ඒ ඇති වෙලා තියෙන පුරුද්දට තමයි තාමත් මේ කතා කරන්නේ. ඒක ස්වාමීන් වහන්සේ නමක් හිටියා වළඳපු දෙය නැවත නැවත වමාරලා වළඳනවා. දවල් කාලේ වළඳපු දෙය හවස් වෙනකොට ආපහු වමාරනවා. වමාර වළඳනවා. බලනකොට අන්තිමට පෙර ආත්ම භාවයේ ගව යෝනියක උප්පත්ති ලැබලා ඉඳලා ඒ හරක්ගේ ස්වභාවයමනේ කොයි වෙලාවෙත් උ හපනවනේ දිවලා කාපු දෙය නැවත නැවත වමාර හපනවා. ඒ හරකගේ ස්වභාවය. ඒ විදියට ඒ සාංශාරික පුරුද්ද රහත් වෙලත් ආවා. හැබැයි වැඩි කල තිබුණේ නෑ. ඔව්. දැන් රහතන් වහන්සේ කෙලස් නැති කලාට රහතන් වහන්සේට මතක තියාගන්න සාංශාරික පුරුදු තියෙනවා. එහෙම් පිටින්ම නෙවෙයි. සාංශාරික වශයෙන් යම් කෙසේ ලොකු බැඳීමක් ඇති කරගත්ත පුරුදු තියෙනවනේ. ආන්නේ රහතන් වහන්සේට පවතිනවා. ඉතින් බුදුහාමුදුර මතක් කරන්නේ මේ අසකන නාසයේ දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් සංවර කරගත්තු පමණින් හිතන්න එපා නුඹලා කවදාවත් දැම්මම භික්ෂුවක් දැම්මම ශ්‍රමණයෙක් කියලා හිතන්න එපා කිව්වා. ඔව්. අර බුදුහාමුදුර මතක් කරන මහණෙනි ලස්සන රූපයක් දැක්කහම ඒ රූපේ පිළිබඳව ඉක්මනට හිත ඇදී යන්නේ වෙන මොකක් නිසා නෙවෙයි. ඒ වගේ රූපයක් ප්‍රාර්ථනා ඇතුව සිතේ තිබුණු නිසායි කිව්වා. කිරි තියෙන ගහකට පුංචි පිහිපාරක් හරි පොළො පාරක් හරි පොරෝ පාරක් හරි ගැහුවොත් ඉක්මනටම කිරි එනවා. ඒ වගේ තමයි කෙලෙස් සහගත සිටිවිල්ලක් ඒ කියන්නේ ක්ලේශයක් සිතේ තිබුණා නම් ඒ වගේ ලස්සන රූපයක් දකින්න ලැබුණොත් පුංචි හරි අවස්ථාවක් ලැබුණොත් අර ගහකට කිරි තියෙන ගහකට පිහිපාරක් ගැහුවාම එක පාරට කිරි එන්නාසේ ක්ලේශයන් තියෙනවා නම් ඒ වගේ රූපයක් දකින්න ලැබුණොත් ඉක්මනටම කෙලෙස් මත වෙනවා. වේලිච්ච ගහකට පොරෝ පාරක් පිහිපාරක් ගැහුවට කිරියෙන්නේ නැහැ. ඒ වගේ තමයි කෙලෙස් ධර්ම නැත්තම් මොනතරම් අවස්ථාව හම්බුණත් ලෝක රූප දකින්න කවදාවත් ක්ලේශයන් ඉස්මතු වෙන්නේ නැහැ. ඇයි වේලිච්ච ගහක් වගේ දැන් සියලුම ක්ලේශයන් වේලිලා නැති තත්ත්වයට ඒ ක්ලේශයන්පත් වෙලා කිව්වා. ඇයි කෙලෙස් ධර්ම ඉඩ ඉන්නට හේතුවක් නැහැ. කෙලෙස් දැන් සියල්ලම යටපත් වෙලා කිව්වා. ඒ බුදුහාරගේ දේශනා පින්නතුනේ මහා පුදුම ලස්සනයි. මේ තථාගතයන් වහන්සේ මතක් කරනවා ඇස තියන්නේ අපි ළඟ. රූප තියන්නේ බාහිර ලෝකයේ තුල. අපිට අයිති නැති රූප අපි අපේ කරගත්තා. ඇහ තියන්නේ අපි ළඟ. ඒකයි තිය අපිටයි. මේක අපිට අයිති නෑ. නමුත් රූප තියන්නේ බාහිර ලෝකයේ තුලයි. එතකොට මේ දෙක දෙකක්ද? මේක දෙකක්. එකක් කරගත්තේ අපිමයි. අපිට අයිති නැති බාහිර ලෝකේ රූප අපි අපේ කරගත්තා. අපිට අයිති නැති බාහිර ශබ්ද අපි අපේ කරගත්තා. රහතන් වහන්සේ අපූර්වට වෙන් කළා. ඉතින් මේ වැඩි විස්තර කියන්න වේ තවත් විස්තර කියන්න තියෙන නිසා බුදුහාමුදුරු ඊළඟට මතක් කරනවා මේ සබ්බාසව සූත්‍රයේදී බුදුහාමුදුරු මතක් කළා මේ
පංච නීවරණ ධර්මයන් නැත්නම් මේ ඉන්ද්‍රියන් ගෙන් ඇතිවෙන ක්ලේශයන් යටපත් කරගන්න නම් මහණෙනි නුඹලාට පුළුවන් ක්‍රම 7ක් පාවිච්චි කරන්න. මොනවද? ඒ තමයි සබ්බාසව සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ මතක් කළා දස්සනා පහතබ්බා. දර්ශනයෙන් දැකීමෙන් දෘෂ්ටියෙන් ඇතිවෙන මේ ලෝකෙ කෙලස් තියෙනවා. ඒ තමයි යම් කෙනෙක් මෙනෙහි නොකළ යුතු දහම් මෙනෙහි කරනවා. මෙනෙහි කළ යුතු දහම් මෙනෙහි කරන්නේ නැහැ. කොයි වෙලාවෙත් අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තවම මෙනෙහි කරනකොට තමන්ට ඒ තුළ ආත්ම දෘෂ්ටියක් ඇති වෙනවා. ඒ කියන්නේ මම මගේ කියන ආත්ම දෘෂ්ටියක් ඇති වෙනවා. ඒ ආත්ම දෘෂ්ටිය තුළ වැරදි දැකීමෙන් යුක්තව කටයුතු කරනකොට මොනවද ඇති වෙන්නේ? ආශ්‍රව ඇති වෙනවා. ඒ කියන්නේ ක්ලේශ ධර්මයන් ඇති වෙනවා. මේ දර්ශනයෙන් ක්ලේශයන් ප්‍රහාණය කළොත්, ඒ කියන්නේ මම මගේ කියන දෘෂ්ටිය ප්‍රහාණය කළොත් ඒ පුජ්‍යලයට එතනින් සෝවාන් වෙන්න පුළුවන්කම තියෙනවා. ඇයි? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන මෙතෙන්දි මේ පුජ්‍යලයට ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙනවා. එහෙමත් බැරි නම් කෙලස් ප්‍රහාණය කරන සබ්බාසව සූත්‍රයේ දෙවෙනි ක්‍රමය තමයි සංවරාපහතබ්බා. සංවරාපහතබ්බා කියලා කියන්නේ මේ ඉන්ද්‍රියන් සංවර කරගෙන ඉන්ද්‍රියන් හික්මවාගෙන යම් කෙනෙකුට ක්ලේශයන් ප්‍රහාණය කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ඇසපින්නතුනි කොයි වෙලාවෙත් ලස්සන රූප දැකලා ඒ කෙරෙහි හඹා යන ස්වභාවයෙන් තමයි මේ රූපේ කොයි වෙලාවෙත් පවතින්නේ. ඒ රූපය දැක්ක පමණින් ඒ රූපයේ පස්සේ එල්බීගෙන යනකොට හිතේ මොනවද දියුණු වෙන්නේ? කෙලස් දියුණු වෙනවා. ඒ දැකපු රූපය සිතින් අහක් කරලා යම් කෙනෙකුට කටයුතු කරන්න පුළුවන් නම් ආන්නේ පුජ්‍යලයට තියෙනවා පුළුවන්කම තියෙනවා සංවර භාවයෙන් ක්ලේශයන් ටික ටික නැති කරන්න පුළුවන්කම තියෙනවා. එහෙමත් බැරි නම් තුන්වෙනි ක්‍රමයක් බුදුහාමුදුරු දේශනා කළා. ඒ තමයි පටිසේවනා පහතබ්බා. පටිසේවනා පහතබ්බා කියලා කියන්නේ නුවණින් මෙනෙහි කිරීමෙන් අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමෙන් කෙලස් නැති කරන්න පුළුවන්. දැන් අපි ඇඳුම් අදින්නේ, බේත් ගන්නේ, නිවාස හදන්නේ, ඒවයි තියෙන මූලික අවශ්‍යතා හැටියට සම්පූර්ණ කරගන්න. එතකොට මේව නුවණින් මෙනෙහි කරන්න ඕනේ මේක අවශ්‍යතාවයට විතරයි. නමුත් අනිත්‍යයත් අභිබවා යම් කෙනෙකුට ඇඳුමක් අඳින්න ඒ විදියට දේවල් පහළ වෙනකොට ඒ විදියට හදාගන්න බැරි වෙනකොට දේශය උපදිනවා. සමහර වෙලාවට රාගය උපදිනවා. ඇඳුමක්වත් අඳින්න හොඳ නැහැ අනුන්ට රාගය උපදින විදියට. ඕ ඒක තමන් දැනගන්න ඕනේ. ඒකෙන් තමන් අකුසල සිද්ධ කරගන්න පුළුවන්. තමන් හොඳටම දන්නවා මේ විදියට ඇඳොත් තවත් කෙනෙකුට රාගයක් උපදින්න පුළුවන්. අද බොහෝ වෙලාවට එහෙමයි. ඔය පරිස්සම් වෙන්න ඕනේ. තවත් කෙනෙකුට රාගයක් උපදින විදියට ඇඳුමක්වත් අඳින්න හොඳ නැහැ. එයින් තමන් අකුසල සිද්ධ කරගන්නවා. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළේ ඒක අවශ්‍යතාවයක් හැටියට සම්පූර්ණ කරගන්න. නැතුව මේ අනුන්ගේ කෙලෙස් අවුස්සන්න නෙවෙයි මේ ලෝකෙ මිනිස්සු බාගෙට කාලෙට ඇඳුම් අදින්නේ. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා අදිවාසනා පහතබ්බා. අදිවාසනා කියලා කියන්නේ ඉවසීමෙන් කෙලෙස් නැති කරන්න පුළුවන්. දැන් බඩගින්නක් ආවත් විපාසයක් ආවත් ඒ කෙරෙහිම ඒමත් එහෙම ජීවිතේ ඉත නොතබා ඒක ඉවසන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ක්ලේශයක් ආවත් ඒක ඉවසන්න පුළුවන්කම තියෙනවා. කාමයක් ආවත් ඒක ඉවසන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක තමයි බුදුහාමුදුරු හතරවෙනි ක්‍රමයේ දේශනා කළේ අදිවාසනා පහතබ්බා කියලා. ඊට පස්සේ පස්වෙනි එක පරිවර්ජනා පහතබ්බා. පරිවර්ජනා පහතබ්බා කියලා කියන්නේ දුරු කිරීමෙන් ඈත් කිරීමෙන්. කවුද මෙතන දුරු කරන්න කියන්නේ? පාප මිත්‍රව ආශ්‍රය කරනකොට ක්ලේශයන් වැඩෙනවා. පහත් ගතිය ඇති මිනිස්සු ඇසුරු කරනකොට ක්ලේශයන් දියුණු වෙනවා. නොගැලපෙන තැන්, ඒ වගේ නොගැලපෙන ආසන ඒව පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒව පාවිච්චි කරනකොට වැඩෙන්නේ ක්ලේශ ධර්මයන් කියලා බුදුහාමුදුරු දේශනා කළා. ඊට පස්සේ හයවෙනි එක මේ තමයි විනෝදනා පහතබ්බා. විනෝදනා පහතබ්බා කියලා කියන්නේ අයහපත් සිතිවිලි බැහැලා කිරීමෙන් කෙලෙස් නැති කරන්න පුළුවන්. දැන් එතකොට ද්වේෂයට හොඳයි
දේශයක් ආවොත් හොඳයි. දැන් එතකොට දැනගන්න ඕනේ මගේ හිතට දැන් ද්වේෂයක් ආවා. දැන් ඇති කරගන්න ඕනේ මොකද්ද? මෛත්‍රියයි. මගේ හිතට දැන් හිංසා සහගත සිතිවිල්ලක් ආවා. දැන් මං ඇති කරගන්න ඕනේ අවිහිංසා ස්වභාවයයි. අන්නේ විදියට විනෝදනා කියන්නේ අයහපත් සිතිවිලි බැහැර කිරීමෙන් ක්ලේශයන් නැති කරගන්න පුළුවන්. මේ බුදුහාමුදුරු කෙලෙස් නැති කරන්න කියපු ක්‍රම 7 සබ්බාසව සූත්‍රයේ. ඊළඟට අන්තිම එක තමයි භාවනා පහතබ්බා. භාවනා පහතබ්බා කියලා කියන්නේ සත්ත්‍ය බෝධ්‍යංග ධර්ම බෝධිඅංග දියුණු කිරීමෙන් ඒ පුජ්‍යලයාගේ ක්ලේශ ධර්මයන් ටික ටික අඩු වෙනවා. ඒ තමයි සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. සති කියන්නේ අවශේෂ අරමුණු වල මනස එල්බීගෙන නොගෙන පැමිණෙන අරමුණ දිහා විතරක් පූර්ණ අවධානයෙන් බලා සිටීමයි. ධම්මවිචය කියලා කියන්නේ කුසල් අකුසල් පින්පව් හොඳ නරක වෙන් වශයෙන් හඳුනා ගන්නට පුළුවන් ස්වභාවයයි. ධම්මවිචය විරිය අකුසල් දහම් ප්‍රහාණය කරන්නට කුසල් දහම් වඩන්නට ගන්නා වූ දැඩි වීරයයි. ඒ විරියත් එක්කම අකුසල් දහම් ප්‍රහාණය වෙනකොට කුසල් දහම් වඩනකොට මේ සිතට දැනෙනම පින්නතුනි ලොකු පීති සතුටක් දැනෙනවා. ඒ ඇති වෙන ප්‍රීතිය දැනෙනකොට ඊළඟට පස්සද්ධි සම්පොඥංගයේදී වෙනවා. පස්සද්ධි කියලා කියන්නේ සැහැල්ලු බව. ප්‍රීතියත් එක්කම ගතයි සිතයි දෙකම සැහැල්ලු ස්වභාවයටපත් වෙනවා. ගතයි සිතයි දෙකම සැහැල්ලු වෙනකොට මේ හිත සමාධිගත වෙනවා. සමාධිගත වෙච්ච හිතක් තියෙන කෙනෙකුට මේ ලෝකේ උපේක්ෂා සහගතව දකින්න පුළුවන්කම තියෙනවා. ආන්න එක තමයි 7 වෙනි එක උපේක්ඛා බොජ්ජංගය. මේ තමයි බුදුහාමුදුරුවෝ කෙලෙස් නැති කරන්නට සබ්බාසව සූත්‍රයේ අපිට උගන්වපු පින්නතුනේ ක්‍රමවේද 7. ඒ නිසා මේ ඉන්ද්‍රිය ධර්මයන් ගෙන් ඇති වෙන ක්ලේශයන් නැති කරන්නට මෙන්න මේ 7න් කීපයක් කෝපාවිච්චි කළොත් ආෂ්ටව ධර්මයන් යටපත් කරගන්න පුළුවන්කම තියෙනවා. මහණෙනි ඉන්ද්‍රිය ධර්මයන් කියන්නේ ඉන්ද්‍රියන් සම්පූර්ණයි කියලා නුඹලා හිතන්න එපා මහානකම සම්පූර්ණයි කියලා. නුඹලා දැනගන්න ඕනේ භෝජනේ මත්ඤ්‍යතාවත් මිනිස්සුන්ට බෙදන තරමට ඒ දේ ගන්න හොඳ නෑ. යම් කෙනෙකුට ගොඩක් තියෙද්දි පොඩ්ඩක් බෙදන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් තියෙන මිනිස්සු බෙදන්නේ පොඩ්ඩක් ඔක්කොම නෙවෙයි මේ කියන්නේ. නමුත් සුළුවෙන් තියෙන මිනිස්සු ලොකුවට බෙදන්න පුළුවන්. එතකොට හිතන්න ඕනේ මොකද්ද? මේ මිනිස්සයාට මෙච්චර තිබිලක් ඇයි මේ පොඩ්ඩක් බෙදන්නේ කියලා ද්වේෂයක් ඇති කරනකොට යුතුයි. ඒකේ මිනිස්සයාගේ ස්වභාවයයි. සමහර මිනිස්සු ඉන්නව නැහැ. නමුත් බෙදන්න ගියාම හරියට බෙදනවා. ඊටත් උඩින් බෙදනවා. එතකොට හිතන්න ඕනේ මේ මිනිස්සයාට මෙච්චර නැතිකම් බැරිකම් තිබිලක් අනේ මේ මිනිස්සයා මොනතරම් බෙදනවද? හැබැයි ඒ බෙදුවත් දුප්පත් මිනිහ ඒ විදියට බෙදනකොට ඒ බෙදන තරමට ගන්න එපා. ඒ මිනිස්සයාගේ ස්වභාවය දැනගෙන ඒක අනුභව කරන්න ඕනේ. සමහරවිට Tamanට නැතිකොට දෙන්න පුළුවන් භික්ෂුවකට. එහෙමත් මිනිස්සු ඉන්නවා. සමහරුන්ට කන්න නැහැ. නමුත් ඒ භික්ෂුවට දෙනවා. එතකොට භික්ෂුව හිතන්න ඕනේ මේ මිනිස්සයාට කන්න තියෙන ටික නෙවෙයිද මේ මටත් දෙන්නේ. එතකොට මේ ප්‍රමාණය දැනගෙන ගන්න ඕනේ. කොච්චර ලස්සනයිද බුදුහාමුදුරුවෝ මේ භික්ෂුවක් පින්නතුණි හික්මවාගෙන එන ගමන. ඒ කියන්නේ ලැජ්ජ බය දෙක තිබුණා කියලා මහානකම සම්පූර්ණ හිතන්න එපා කිව්වා. කාය සමාචාර වචී සමාචාර සම්පූර්ණ වුණා කියලා මහානකම සම්පූර්ණ කියලා හිතන්නත් එපා කිව්වා. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය තිබුණා කියලා මහානකම සම්පූර්ණ කියලා හිතන්න එපා කිව්වා. දැන් කියනවා භෝජනේ මත්ඤ්‍යතාව මාත්‍රය දැනගෙන හිටියා කියලා එතනින් මහානකම සම්පූර්ණයි කියලා හිතන්නත් එපා කිව්වා. ඊට පස්සේ කියනවා මහණෙනි ජාගරයාන යෝගයේ තියෙන්න ඕනේ. ජාගරයාන යෝගය කියලා කියන්නේ නිදි වරන්න පුළුවන් වෙන්න ඕනේ. මෙතන මේ කියන්නේ නොනිදා පහන් කරන එක නෙවෙයි. අවදියෙන් ඉන්න කාලය තුල කෙලෙස් නැති විදියට කටයුතු කරන්න ඕනේ. නිදන්නෙත් කෙලෙස් සහිතව නම් ඒ ජීවිතෙන් ඇති වැඩක් නෑ. සැතපෙනකොට සිංහ සෙයියාවෙන් සැතපෙන්න මහණෙනි.
මේ ලෝකේ කාමභෝගී සෙයියාව, പ്രേත සෙයියාව, සිංහ සෙයියාව කියලා තුනක් තියෙනවා. කාමභෝගී සෙයියාව කියලා කියන්නේ ඒ කියන්නේ ක්ලේශයන් වැඩෙන විදියට, එහෙම නැත්නම් සමහරව ඒ නිදන් ඉන්න විදිය අනුව ක්ලේශයන් ඇති වෙන ස්වභාවයෙන් තමයි ඒ නිନ୍ଦ සමහරව පවත්වන්නේ. പ്രേත සෙයියාව කියලා කියන්නේ අර උඩුපෙළියන් අතර නිදා ගන්නවා. ඒ කියන්නේ මස් නහර අඩු අයට ඇලේට නිදා ගන්න බෑ. ඇයි තියෙන්නේ ඇටකටු ටික විතරයි. මේ මනුස්ස ස්වභාවය ගැන කියනව නෙමෙයි. මේ එතකොට ඒ ඇත්තෝ නිදාගන්නේ උඩුපෙළියන් අතට. ඒක තමයි പ്രേත සෙයියාව. ඊළඟට සිංහ සෙයියාව කියලා කියන්නේ හරියට සිංහෙක් වගේ. සිංහයා බුදුහාමුදුරු දේශනා කරනවා ඌ කකුල් දෙක ඉස්සරහට තියාගෙන ඒ කකුල් දෙක උඩ ඔළුව තියාගෙන වලිගය කලවාස්සේ ගහගෙන ඌ නිදාගන්නේ. ඌට එක රැයක් නෙවෙයි රැය දෙකවල වුණත් එක දිගට නිදා ගන්න පුළුවන්. අවදි වෙලා සිංහයා බලනවලු එක ඉරියව්වක්වත් වෙනස් වෙලා තියෙනවද කියලා. එක ඉරියව්වක් හරි වෙනස් වෙලා තියෙනව නම් ඌ කවදාවත් ගොදුරක් හොයාගෙන යන්නේ නෑ. ඌටම නිඳා කරගන්නවා. කොහොමද? මගේ මුළු පරම්පරාවටම නිඳාවක් මම කළේ. ඇයි? ඌ නිදාගත්තු විදියට නෙවෙයි නැගිටලා බලනකොට අතපය සිංහයාගේ යන්තම් අර යහා මෙහා ගිහිල්ලා තිබුණොත් කවදාවත් මහනි සිංහයා ගොදුරක් හොයන්න උත්සාහවත් වෙන්නේ නෑ. Tamanටම නිඳා කරගෙන ආපහු නිදා ගන්නවා කිව්වා. ආයිනකිටනක බලනකොට ඉරියව් ඒ විදියටම පවතිනව නම් ආන්න එදාට විතරයි කෝ සිංහයා නැකිටලා ගොදුරක් හොයාගෙන යන්නේ. කොච්චර ලස්සනයිද? ඒ සිංහ සෙයියාවෙන් සැතපෙන්න කිව්වා. ඒ කියන්නේ නිදාගත්තු විදියටමයි නැකිටන කොටත් අන්න තථාගත බුදුරජාණන් වහන්සේ බුදුහාමුදුරු දේශනා කරනවා මේ ගොප්පැටයෙන් ගොප්පැටය එහෙම නැත්නම් දන හිස් දෙක එකට වදින විදියට නිදාගත්තාම සිත ඒකලාසයක් වෙන්නේ නැහැ. ඇයි? නිතර නිතර වේදනාව ඇති වෙනවා. ඒ අස්ති වදිනකොට නිතර නිතර වේදනාව ඇති වෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? බුදුහාමුදුරු දේශනා කරනවා ඒ වේදනාව උපදිනකොට සිත එකඟ වෙන්නේ නැහැ. එතකොට නිින්දක් ඇති වෙන්නෙම නැහැ. ඇයි? කොයි වෙලාවෙත් රිදුම් ඇති වෙනවා. ඒ නිසා නුඹලා හොඳට සිංහ සෙයියාවෙන් සැතපෙන්න. ඒ සිංහ සෙයියාව කියන්නේ සිහියෙන් බුද්ධියෙන් සැතපුණාට වගේම උදේ පාන්දර අවදි වෙලා බලන්න ඕනේ. රැය සැතපුණු විදියටද උදෙත් ඒ විදියටද කියලා. කොච්චර ලස්සනයිද බුදුහාමුදුරු මේ උගන්වන විදිය. ඊට පස්සේ කියනවා එතනින් නතර වෙන්න එපා මහණෙනි. ජාගරියාන යෝගයේ තිබුණා කියලා එතනින් මහානකම සම්පූර්ණ වෙන්නේ නැහැ. ඊට පස්සේ හිතන්න ඕනේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ ධර්මයන් නැති වෙලාද කියලා බලන්න කිව්වා. ඒදී බුදුහාමුදුරු දේශනා කරනවා කාමච්ඡන්දේ මහණෙනි ණයට මිනිස්සෙකින් සල්ලි ඉල්ල ගත්තා වගේ වැඩක් කිව්වා. මිනිස්සු ණයට සල්ලි ගන්නවනේ. ඒ ණයකාරයෝ සල්ලි ඉල්ලගෙන ආපහු වෙනවා. ඇවිල්ලා නොදැනකොට මහණෙනි නුඹලා මිනිස්සුන්ට බනිනවා. ඒ බයින හැම දෙයක්ම ඉවසනවද නැද්ද? මොන නරක නපුරු වචන කිව්වත් ඒ මිනිස්සේ ඒ වෙලාවට ඉවසන්න ඕනද නැද්ද? ඉවසන්න ඕනේ. ආන්නේ වගේ තමයි මහණෙනි මේ ණයකාරයෙකුට බැඳුන වගේ තමයි කිව්වා. මොකේට බැඳුනොත්ද? කාමච්ඡන්දයට බැඳුනොත්. හැබැයි යම් කිසි දවසක මහන්නේ මිනිස්සයා කවදා හරි ණය ගෙවලා ඉවර වෙනවා. එදාට යාට ලොකු සතුටක් තියෙනවා. අන්න ඒ වගේ තමයි කාමච්ඡන්දේ නැති වුණාට පස්සේ එයාට ජීවිතේ හිතේ ලොකු සතුටක් තියෙනවා. දැන් මම ණයත් නැහැ. දැන් මට කාමච්ඡන්දේකුත් නැහැ කියලා. ඒ ලස්සන උපමාවක් ඒක. ඊට පස්සේ කියනවා ව්‍යාපාදයේ හරියට ආබාධයක් ඇදිලා දුකින් පෙළෙන ලෙඩෙක් වගේ කිව්වා. ඒ දුකින් පෙළෙන ලෙඩාට වාතය නැත්තම් පිට උග්‍රව තියෙනකොට මහණෙනි මොනව දුන්නත් දැනෙන්නේ නැහැ කිව්වා.
ලුණු රසක් දැනෙන්නේ නැහැ. පැණි රසක් දැනෙන්නේ නැහැ. ඇයි? කොයි දේ කෑවත් දැනෙන්නේ තිත්තයි වගේ. බහැරට දානවා. ඒ වගේ තමයි සමහරුන්ට අවවාද කරනකොට ගුරුවරු සමහරු ඒකට ව්‍යාපාදය ඇති කරගන්නවා. තරහ ඇති කරගන්නවා. ඒ තරහ ඇති කරගෙන සමහරු කල්පනා කරනවා මේ ගුරුවරු අවවාද කරන්නේ අනුශාසනා කරන්නේ මං වැරදි කරපු නිසායි. ඒ නිසා මේ අවවාදය මම පිළිගන්න ඕනේ. ඒ ලෙඩෙක් කල්පනා කරන්න ඕනේ මට මේ මිනිස්සු කවන්නේ පුවන්නේ මාව සුවපත් කරන්නයි. එතකොට මේ ලෙඩේ සුවහතට හැරෙනවා. ඒ වගේ ව්‍යාපාදයේ තියෙන කෙනෙක් අවවාද කරනකොට කවදාවත් කේන්ති ගන්න හොඳ නැහැ. එයා හිතන්න ඕනේ මම හදාගන්නයි මේ දේ සිද්ධ කරන්නේ. හැබැයි හැදුනට පස්සේ එයාට ලොකු සතුටක් තියෙනවා කිව්වා. ඊළඟට තීන මිද්දේ. තීන මිද්දේ හරියට හිරකට දාපු හිරකාරයෙක් වගේ කිව්වා. හිරකාරයාට දවල් පේන්නේ නැහැ. රාත්‍රී පේන්නේ. දැන් එළිය වුණාද රාත්‍රී වුණාද අද දවස මොකද්ද මේ අවුරුද්ද මොකද්ද ඒ මොකක්වත් වැටහෙන්නේ නැහැ. ඇයි? ඔහුට සිරගේ තුල ඉන්න තාක්කල් කිසිවක් වැටහෙන්නේ නැහැ. ඒ වගේ තමයි නිදිමත තීන මිද්දේ තියෙන කෙනාට මේ ධහම පිළිබඳව මොකක්වත් වැටහීමක් නැහැ. හැබැයි යම් කිසි දවසක මේ මිනිස්සේ හිරගෙදරින් එළියට එනවා. ආන් නිදාට තමයි ලෝකේ දකින්නේ. ඒ වගේ තමයි මහණෙනි තීන මිද්දේ නිදිමත දුරු කරලා ධර්මය ශ්‍රවණය කරපු දවසට ආන්න එදාට එයාට මේ ලෝකයේ පිළිබඳව වැටහීමක් ඇති කරගන්න පුළුවන්. මේ උපමා ටික තේරෙනවනේ? ඔව්. ඊට පස්සේ කියනවා උද්දච්ච කුක්කුච්ච. ඒ කියන්නේ හිතේ තියෙන නොසන්සුන් ස්වභාවය. ඒක බුදුහාඳුරු උපමා කරනවා හරියට දාසකම් කරන මිනිසෙක් ඉන්නවා. හරියට වැඩ. කොයි වෙලාවෙත් වැඩ කියනවා. 16ට අරක ගේන්න මේක ගේන්න අරක කරන්න කිසිම නිදහසක් නැහැ. එතකොට හිත විසිරිච්ච ස්වභාවයටපත් වෙනවා. හැබැයි යම් දවසක මහණෙනි ඒ 16 දාසභාවයෙන් නිදහස් වෙනවා. නිදහස් වෙලා එයා රිසිසේ නිදහසේ කටයුතු කරන පුජ්‍යලෙක් බවට පත් වෙනවා. ආන්න එතකොට එයාගේ හිත කවදාවත් නොසන්සුන් ස්වභාවයටපත් වෙන්නේ නැහැ. ඇයි දැන් දාසභාවයෙන් මිදිච්ච පුජ්‍යලෙක් බවට පත් වෙලා. ඊට පස්සේ කියනවා විචිකිච්ඡාව. ඒ කියන්නේ සැකේනේ කාන්තරයක දීර්ඝ මාර්ගයක යන මිනිස්සෙකුට මහණෙනි සමහර වෙලාවට ඒ පුජ්‍යලයා සුවසේ ගමන යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. සමහරලාට අතරමං වෙනවා. මේක මගද මේක නොමගද කියලා ඒ මිනිස්සයාට හොයාගන්න පුළුවන් කමක් නෑ. හැබැයි යම්කිසි දවසක ඒ මිනිස්සයා මාර්ගයේ නියම විදියට හොයාගත්තට පස්සේ කිසියම් දවසක ඒ මිනිස්සයාට සැකයක් උපදින්නේ නෑ. ඒ වගේ බුදුහාමුදුරු දේශනා කරනවා මේ මොකද්ද විචිකිච්ඡාව. එහෙම නැත්නම් බුදුහාමුදුරු ගැන සැකයකුත් නැහැ, ධර්මයේ ගැන සැකයකුත් නැහැ, කිසිම දෙයක් ගැන සැකයක් නැහැ. මේ මිනිස්සයා තවත් ඉස්සරහට යනවා. ඇයි දැන් මේ මිනිස්සයාට මග හොඳට පැහැදිලි කිව්වා. මේක තමයි මෙතෙන්දී බුදුහාමුදුරු දේශනා කරන මෙන්න මේ පංච නීවරණ ධර්මයන් දුරු වෙච්ච දවසට නුඹලා හිතන්න මහණෙනි. එතකොට තමයි අකුසලයන්ගෙන් හිත මිදෙන්නේ. අකුසලයන්ගෙන් හිත මිදෙනකොට හිතට විවේකයක් ඇති වෙනවා. විවේකයත් එක්ක සතුටක් ඇති වෙනවා. සතුටත් එක්ක සමාධියක් ඇති වෙනවා. සමාධියත් එක්ක උපේක්ෂාවක් ඇති වෙනවා. ආන්න එදාට තමයි මහානකම සම්පූර්ණයි කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ. මේ තමයි අස්සපුර සූත්‍ර දේශනාව. ඉතින් මේ දේශනාව පිළිබඳව තවත් කරුණු හොයන්න පින්නතුනේ කියවන්න. එතකොට මේ දේශනාව පිළිබඳව වටහා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේවා ලැජ්ජ බය දෙක තිබුණා කියලා කවදාවත් මහානකමවත් ගිහිකමවත් සම්පූර්ණ වෙන්නේ නැහැ. තවත් ඉස්සරහට යන්න ඕනේ. අකුසල ධර්මයන් ප්‍රහාණය වෙච්ච දවසට තමයි ශ්‍රමණේ කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ මූල පණ්ණාසකේ මහා යමක වර්ගයේ මහා අස්සපුර සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැමදෙනාටම උතුම් අමා මහ නිවන් සුව සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද මේ ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ බාරගෙන කටයුතු කළේ මුල්ලේරියාව වල්පොළ නාමල්ලුයනේ පදිංචි අල්විස් පවුලේ දරුවන් වන ශාන්ත නිරෝෂන්, ශශිකා ශිරෝමි, දිනේෂ් ප්‍රියංග, හරේස් විකුම් සහ
නිලක්ෂේ. ඒ වගේම ශීලා ඩිලානි ලේලියහා චන්දිමාල් ඒ බෑනනුවන් මුණුබුරු දුසාන් ගයත්‍ර යසිරු උදාන දර්ශන නදීරංග හිරුණ රස්මිත ඩිෂෝන් තියෝමාල් මිනිබිරිය නිකිතා දිවුරංගේ කියන මේ දරුවන් හැමදෙනාමත් එකතු කරගෙන අද මේ බොහෝම ලස්සන පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වන්නේ අරෝන්ද අල්විස් ඩයස් අල්විස් සමරසිංහ සියලාටත් ඒ වගේ මේරි පෙරේරා සොමිනෝනා සමරසිංහ ආච්චිලාටත් ශීලා මහත්මනියගේ එම්.ජී. සිරිසේන පියාණන්ට ජේ.පින් මාපරණගේ මෑණියන්ටත් ධර්ම ශ්‍රවණය කළ පින්වත් හැමදෙනාගේම නමින් මිය පල්ලව සපත් පන්තේ දුණු සියලු ඥාතීන්ටත් අපවත් වී වදාළ දරණාගම කුසල ධම්මනායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම දැනට රෝගීව සිටින W.K. දල්විස් පියාණන්ට සීයාට ඉක්මන් සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරමින් ආදරණීය ආච්චි අම්මාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම ධර්ම දේශනාව සිද්ධ කළ අපටත් අපේ බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු විහාරවාසී සියලු ස්වාමින් වහන්සේලාටත් මණ්ඩාවිල අබේ සුමනාරාමාධිපති කුමාරිකේ සුබෝධානන්ද පණ්ඩිතාම්දුරන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාටත් බෞද්ධ ආමාත්‍ය ජාලයේ පින්වත් කාර්ය මණ්ඩලයටත් දායකත්වයේ දරන ධර්ම ශ්‍රවණය කරන පින්වත් හැමදෙනාගේම සියලු ඥාතීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම දැනට රෝගීව සිටින කෝට්ටේ ලොකු අම්මාට චන්දිමාල් මහත්මයාගේ ටී ගොඩැල්ලවත්ත පියාණන්ට දිලානි මහත්මනියේ කරුණාරත්න පියාණන්ට ඉක්මන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා සම්බුදු සසුන රකින්න සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා සම්මත චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ තුලින් හැකි ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ තුලින් වහවහ නිවන් අවබෝධ වේවා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.